හරි. දැන් ළමයි අපි ගිය සතියේ Zoom class එකේ නේ වර්ගමූලයේ පාඩම ඉවර කරානේ. හරි සංඛ්‍යාවක වර්ගමූලයේ හැවීමේ අපි අලුත් ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. පළවෙනි එක ඔයගොල්ලන්ට මතකයි සන්නිකර්ෂණ ක්‍රමයෙන් ඕනම පූර්ණ සංඛ්‍යාවක වර්ගමූලය හොයන්න පුළුවන්. ඊට පස්සේ අර සාධාරණ ක්‍රමයෙන් නැත්නම් අපි කියන්නේ බෙදීමේ ක්‍රමයෙන් අපිට හරිද ඕනම පූර්ණ සංඛ්‍යාවක ඕනම දශම සංඛ්‍යාවක පවා වර්ගමූලය හොයන්න පුළුවන්. ඊට පස්සේ අර ප්‍රථමක සාධක පාවිච්චි කරලා අපිට වර්ගමූලය හොයන්න පුළුවන් වෙන්නේ ළමයි පූර්ණ වර්ග සංඛ්‍යාවක විතරයි. හරි මේ ක්‍රම තුන චුට්ටක් මතක තියාගන්න. අපි ගිය සතියේ වර්ගමූලයේ පාඩම ඉවර කරා. හරි. දැන් අපි අද ළමයි ඔයගොල්ලන්ගේ මේක ලේසි පාඩමක් සහ අපිට ඉතාමත් වැදගත් පාඩමක්. හරිද? මේ භාග පාඩම ළමයි අපිට වැදගත් වෙන්නේ හේතුව මේකෙන් අපිට අනිවාර්ය ප්‍රශ්න පහෙන් ප්‍රශ්නයක් එනවා. නේ භාග වලින් අනිවාර්ය ප්‍රශ්න පහක් එනවනේ පේපර් එකේ. කෙටි ප්‍රශ්න 25යි අනිවාර්ය ප්‍රශ්න පහක් එනවනේ. ඊට පස්සේ රචනා පේපර් එකේ වෙනම ආයි ප්‍රශ්න 12ක් එනවනේ. 12ක් එනවා. 6 6. හරි පොඩක් ඔයගොල්ලෝ මතක තියාගන්න සාමාන්‍ය දැන් 9 පන්තියේදී ඔයගොල්ලෝ පේපර් එකක් ලිව්වේ පැය දෙකේ පේපර් එකක් නේ. ඒකත් ඉස්සෙල්ලා දැනගන්න ඉබේ. හරි 6 7 8 9 පන්ති වලට එනකම්ම ටර්ම් ටෙස්ට් වල පැය දෙකේ පේපර්ස් ලිව්වේනේ. පැය දෙකේ පේපර්ස් ලිව්වේ. හරි. ඒවල කෙටි ප්‍රශ්න 20ක් වගේ තිබ්බා. ඊට පස්සේ රචනා ප්‍රශ්නනේ 5ක් වගේ කරන්න තිබ්බේ. තමයි 10 පන්ති ඉඳන් මේ 10 11 කියන පන්ති දෙකේදී අපිට ගණිතයේ ළමයි එන්නේ ලොකු පේපර් එකක්. හරි ඒකේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවා, අනිවාර්ය ප්‍රශ්න 5ක් තියෙනවා, සහ රචනා ප්‍රශ්න 12ක් එනවා. ඒකෙන් අපිට 10ක් ලියන්න වෙනවා. හරිද? පැය 5ක වගේ පේපර් එකක් එන්නේ. දැන් සාමාන්‍ය පෙළ විභාගයටත් එන්නේ ওই විදිහේ පේපර් එකක්. අන්න ඒකෙමයි මේ භාග කියන පාඩම ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේකෙන් අපිට තමයි එන්නේ අනිවාර්ය ප්‍රශ්නයක්. ලකුණු 10 ප්‍රශ්නයක්. හරි ඒකින්ද වැදගත්. හොඳයි. දැන් අපි අර කලින් ඉගෙන ගත්ත පාඩම වර්ගමූලයේ පාඩම අපිට වැදගත් වෙන්නේ ගොඩක් වෙලාවට කෙටි ප්‍රශ්න වලට තමයි එන්නේ. හොඳයි. හරි. දාන්න මාතෘකාව භාග 3 වෙනි පාඩම. හරි ඉක්මන් කරන්න. හරි ඉක්මනට සාමාන්‍ය ළමයි ක්ලාස් එක 6යි 3 වගේ වෙද්දි පටන් ගන්නවා නේ. හරි විනාඩි 5ක් ඇතුළත ක්ලාස් එකට ජොයින් වෙන්න. හරි ටියුට් ළමයි ගත්තේ නැති ළමයි ටියුට් එක දැන් මේ පළවෙනි ටියුට් එකේ වැඩ අද ඉවර වෙනවා හරිද? හරිද? පළවෙනි ටියුට් එකේ ඔයගොල්ලන්ගේ 10 පන්තියේ පළවෙනි පාඩම් තුන තියෙන්නේ. නේ? හොඳයි. ඒත් මේකේ දැන් මේ ටියුට් එකේ වැඩ ටික අද ඉවර වෙනවා පාඩම් තුන. ලබන සතියේ ක්ලාස් එකට සම්බන්ධ වෙද්දී හරිද? අපේ ක්ලාස් වලට එන ළමයි අනිවාර්යයෙන්ම ටියුට් එක ගන්න. හරිද? කෙහෙල්ලල්ලේ ආයතනයට එන ළමයි අපේ ගෙදරින් ටියුට් එක ගන්න වෙනවා. දුර ඉන්න ළමයි ඉන්නවා නම් ටියුට් එක මම එවන්නම්. print out එකක් දාගන්න පුළුවන් නේ. හරි මගේ මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න WhatsApp වලින්. හරිද? නම්බර එක ලියා ගන්න. දැන් ලබන සතියේ වෙද්දී අලුත් ටියුට් එක ඕනේ. හරි ඊළඟට දෙවෙනි ටියුට් එක. හරි පළවෙනි ටියුට් එකේ පාඩම් 3යි තියෙන්නේ. හරි මේවා ගණන් ටික හදන්න ළමයි පුළුවන් තරම් මේ ටියුට් වල ගණන් හදන්න. සියලුම ගණන් රටා එක්ක ප්‍රශ්න දාලා තියෙනවා ටියුට් වල. හරි මේ නම්බර එකට නම්බර එක ලියා ගන්න. හරි 0.779045 අලුත් ටියුට් එක ගන්න දුර ළමයි හරිද මේ ළඟ අපේ ක්ලාස් වලට එන ළමයි ගෙදරින් ගන්න ඕනේ ටියුට් එක ඇවිල්ලා දුර ළමයිට ටියුට් එක ඔයගලන්ට ගන්න පුළුවන් PDF එක එතකොට print කරගන්න වෙනවා print out එකක් දාගන්න තියෙන්නේ හරි හොඳයි හරි දැන් මට පොඩක් කියන වර්ගමූලයේ සම්බන්ධව ඔයගොල්ලෝ ගණන් හැදුවා නේද හරි ඒක තව ප්‍රශ්න අමතර ප්‍රශ්න තිබ්බා හරිද මම මේක ගණන් කීපයක්ම හැදුවා හරි දැන් ළමයි අපි භාග පාඩමට එද්දී හරි දැන් ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට මතක ඇති 8 7 සහ 9 පන්ති වලදී භාග ඉගෙන ගත්තානේ භාග වර්ග භාගයක් කියලා කියන්නේ කිසියම් සම්පූර්ණයකින් පංගුවක් ලියන්න මෙහෙම පොඩි හැඳින්වීමක් ලියන්න සම්පූර්ණ එකකින් කිසියම් පංගුවක්
කිසියම් පංගුවක් භාගයක් ලෙස හැඳින්වේ. භාගයක් ලෙස හැඳින්වේ. හරි සම්පූර්ණ එකකින් කිසියම් පංගුවක්. දැන් ළමයි පාංගෙඩියක් ගෙනල්ලා හරිද? පාංගෙඩියක් ගෙනල්ලා කපනවා කෑලි 4කට සමානයි. මේ කෑලි 4කට කපලා මේකෙන් කෑලි 3ක් ගන්නවා. 4න් 3ක්. මේ සම්පූර්ණ පාංගෙඩියෙන් සම්පූර්ණ එකකින් හරිද කිසියම් පංගුවක් 4කට කපලා කෑලි 3ක් ගන්නවා. නේ අඳුරු කරපු ප්‍රමාණය අපිට ලිව්ව හැකි 4න් 3යි කියලා. ඔව් 4න් 3යි. හරිද? උදාහරණයක් ලෙස අපි ගත්තොත් අර මේ ඕන නැන්දට ඉක්මනට ලියන්න 4න් 3යි. හරි මේව මතක් කරන්න දෙයක් නෑ ඔයගොල්ලෝ දන්නවනේ. හරි පහළ පන්ති වල ඉගෙන ගත්තනේ. හරි භාග වර්ග ඉගෙන ගත්ත මොනවද? ඒකක භාග. හරි ඒකක භාග කියලා කියන්නේ ළමයි භාග සංඛ්‍යාවක ලවය එක වූ භාග. මම පොඩ්ඩක් මතක් කරලා යන්න. අර දෙකෙන් එක තුනෙන් එකනේ පහෙන් එක 10න් එක. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා කර්ත්‍ය භාග. නේ නැත්නම් අපි කියනවා මේකට නියම භාග. හරි එතකොට නියම භාගයක් කියලා කියන්නේ හරයට වඩා ළමයි කුඩා වෙන්න ඕනේ. හරි 4න් 3 10න් 7 මේකත් හරි. දෙකෙන් එක නේ නැත්නම් මේවත් හරි. ඒකක භාග අපිට තත්ත්වේ නැත්නම් නියම භාග වලට ගන්න පුළුවන්. හරිද? තත්ත්වේ භාග නැත්නම් නියම භාග. හරයට වඩා ළමයි කුඩා වූ භාග. මතකයි? ඊට පස්සේ ඉගෙන ගත්තා ඔයගොල්ලන්ට මතකද විෂම භාග. විෂම භාග කියලා කියන්නේ හරයට වඩා ළමයි විශාල භාග. හරිද? දෙකෙන් 5. හරයට වඩා ළමයි විශාලයි. හරි? ඔය වගේ 10න් හරිද? 19. හරි ඔය වගේ ඕනතරම් ලියුවේ හැකි. තේරුණාද? ඔව්. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක ඇති මම මේ පොඩ්ඩක් මතක් කරගෙන යන්න ඒවා ලියන්න ඕනේ භාග වර්ග. නේ ඊට පස්සේ ඉගෙන ගත්තා මතකද මේ මිශ්‍ර සංඛ්‍යා නැත්නම් මිශ්‍ර භාග. හරි මිශ්‍ර කියලා කියනවා නැත්නම් සංඛ්‍යා කියලා කියනවා. මිශ්‍ර සංඛ්‍යා නැත්නම් භාග කියලා කියනවානේ. ඒක කියන්නේ තමයි දැන් හිතන්න අපි ගාව තියෙනවා පාංගෙඩි දෙකකුයි. හරි ඔන්න පාංගෙඩි දෙකක් තියෙනවා. සම්පූර්ණයම දෙකයි පාංගෙඩි. නේ පාංගෙඩි දෙකයි තව පාංගෙඩියකින් මම ගාව තියෙනවා 3කට බෙදලා එක පංගුවක්. නේ මෙතන පාංගෙඩි දෙකයි. තව පාංගෙඩියකින් 3 පංගු එකක් තියෙනවා. ඒකට පාං සම්පූර්ණයේ දෙකයි. තව පාංගෙඩියකින් 3 පංගු එකයි. නේ? අන්න ඒකවල මේ අපිට මිශ්‍ර භාගයක්. අර පූර්ණ සංඛ්‍යාවකුත් තියෙනවා. 2යි 3න් 1යි. දැන් මෙතන ඕන අපිට මෙහෙමත් ගතයි මේක මම සම්පූර්ණයව 3කට බෙදනවා. මේ සමාන පංගු. මේකත් 3කට බෙදනවා. ඒතර ඔක්කොම තමයි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඒ කියන්නේ 3 පංගු ඔක්කොම කීයක් විතර තියෙනවද? 3 පංගු 7ක් තියෙනවා. නේ 3කට බෙදලා ගත්ත පංගු 1යි 2යි 3යි 4යි 5යි 6යි මෙතන 1යි 7යි. එතකොට මේ 3න් 7යි කිව්වත් 1යි 2යි 3න් 1යි කිව්වත් 1යි. මෙහෙම ලියුවොත් මේ භාගය අපි හඳුන්වන්නේ විෂම භාගයක් කියලා. මේක මෙහෙම ලියුවොත් අපි මේක හඳුන්වනවා මිශ්‍ර භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කියලා. දැන් ඔයගොල්ලන්ට මතක ඇති ඉගෙන ගත්තා නේද? මිශ්‍ර සංඛ්‍යාව අපිට විෂම භාග වලින් හැරෙන්න බැහැ. මොකද ඒ දෙක සමානයි නේ. හරිද? නැත්නම් හරි විෂම භාග මිශ්‍ර සංඛ්‍යාව වලට හරවන්න පුළුවන්. මිශ්‍ර සංඛ්‍යා විෂම භාග වලට හරවන්න පුළුවන්. හරි අපි පොඩි ගණන් කීපයක් බලමු. හරි? දෙයක්න හිස්තැන් පුරවන්න. ප්‍රශ්න කියන්න. හිස්තැන් පුරවන්න. මම මේක කියන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ. හිස්තැන් පුරවන්න. හිස්තැන් පුරවන්න. හරි. හිස්තැන් පුරවන්න බලන්න පළවෙනි එක. අපි මේක බලමුනේ. මම මේ දෙක සමානයි කියවනේ. හරි. 3න් 7. මෙතන ඔයගොල්ලෝ මේක හරවන්න. මිශ්‍ර සංඛ්‍යාවකට කොහොමද හරවන්නේ? හරේ නම් 3ම තමයි ඉන්නේ. 7ට 3ඒව කීයද? 2යි. 7ට 3ඒව 2යි. නේ? හරි හරේ එතකොට මෙතන 3 දාන්න. 7 3ඒව 2යි. 3ඒව 2ක් කියන්නේ 6යිනේ. 7න් 6ක් ගියාම ඉතින් කීයද? 2යි. මේ විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස අපිට ලියුවේ හැකියි. මම පොඩ්ඩක් මේ මතක් කරන් යන්න ලියා ගන්න පළවෙනි එක ඉස්තැන් පුළුවන්. මම මෙතන ගණන් පහක් වෙනවා ළමයි. මේකේ
මම විෂම භාග වලින් දෙනවා. හරි 10න් 33 විෂම භාග ලෙස දෙන ඒවා හරවන්න මිශ්‍ර සංඛ්‍යා වලට මිශ්‍ර සංඛ්‍යා වලින් දීපුවා 7යි 5න් 2 හරවන්න විෂම භාග වලට ගණන් හදන්න ඕනේ ඒකයි මතක් කරගන්නේ හරි 4යි 10න් 7 අකල හරවන්න මිශ්‍ර සංඛ්‍යාව වලින් දීපුවා විෂම භාග වලට හරවන්න විෂම භාග වලට ඊට පස්සේ විෂම භාග වලින් දීපුවා 7න් 40 47 හරි ටකල් මේක හරවන්න හරිනේ අපි ළමයි මේ භාග පාඩම පටන් ගත්තා තාම මම 10 පන්තියට ආවේ නෑ මේ කලින් පන්ති වලදී මේ 8 7 සහ 9 පන්ති වල ඉගෙන ගත්ත ඒවා ටිකක් මතක් කරනවා හේතුව මේවත් අපිට ඕනේ ළමයි 10 පන්ති ගණන් හදද්දි මේව ඕනේ හරි මේ මිශ්‍ර භාග විෂම භාග කරන්න වෙනවනේ හරි විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරන්න වෙනවා එතකොට මේ ටික මම පොඩ්ඩක් මේ මතක් කරලා යන්නේ සමහර අය මේවා මතක ඇති දන්නව ඇති කමක් නැහැ ආයි පොඩ්ඩක් ලියා ගන්න හරි සමහර අයට අමතක වෙලා ඇති හරි දෙගොල්ලන්ටම හොඳයි විෂම භාගයක් දුන්නොත් මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද මිශ්‍ර සංඛ්‍යාවක් දුන්නොත් විෂම භාගයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ කෙටි ප්‍රශ්න වලටත් මේව එනවා ළමයි පේපර් වල හරි අපි කියන්නේ 10න් 33 10න් 33 අපි ගත්තොත් 10න් 33 ඉවරද හරිද එතකොට මේක විෂම භාගයක්නේ මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න කිව්වොත් මෙයාව හරවන්න කිව්වොත් කියන්නේ මෙයයි සමානයි විෂම භාගයක් මිශ්‍ර සංඛ්‍යාවක් කරාම මේ එන දෙන්න සමානයි හරි මෙයාව බලමු 33ට 10 ඒවා 3ක් ගන්න හැකිනේ 33ට 10 ඒවා 3යිනේ 30යි 33න් 30ක් අඩු කරාම ඉතුරු 3යි හරේ කොහොමත් මේ හරේම තමයි එන්නේ 3යි 10යි 3යි මෙතන තියෙන ළමයි මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් ලෙස හරවන්න ඕනේ. එතකොට අපි කරන්නේ මේ හරය වෙනස් වෙන්නේ හරය 5යි. මෙතන මේ දෙන්න ගුණ කරන්න. මේ පූර්ණ සංඛ්‍යාවයි මේ හරයයි ගුණ කරන්න ඕනේ. 7 වරක් 5 35යි. ඒකට මේ උඩ ලවය එකතු කරන්න ඕනේ. 7 වරක් 5 35යි දෙකයි 37යි. එහෙනම් කීයද? 5න් 37යි හරි දාගන්න. 5න් 37යි. හරි? හොඳයි. මෙතනක් තියෙන ළමයි මිශ්‍ර සංඛ්‍යාවක් නේ මේක විෂම භාගයක් කරද්දී හරය කොහොමද 10යි ලවය ගද්දී මේ දෙක ගුණ කරන්න 4 වරක් 10 40යි 40යි 7යි 47යි 10න් 47යි හොඳයි හරි මේක ළමයි විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න තියෙන්නේ නේ විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න තියෙන්නේ එතකොට 47ට 7 ඒව කීයද 7 වරක් 6යි නේ ඔව් 7 ඒවා 6ක් තියෙනවා 7 වරක් 6 42යි නේ 47න් 42ක් අඩු කරාම ඉතිරි 5යි එන්නේ ඉතිරි 5යි හරය 7යි හොඳයි මම හිතන්නේ හැමෝගෙම වගේ මේ පහම හරි ඇති විෂම භාග මිශ්‍ර භාග කරන්න පුළුවන් වෙන්න ඕනේ මිශ්‍ර භාග විෂම භාග කරන්න පුළුවන් වෙන්න ඕනේ හරි ඒ ටික හරිනේ භාග වර්ග හරි ඊට පස්සේ ළමයි තුල්්‍ය භාග කියලා කියන්නේ ළමයි විශාලත්වයෙන් සමාන වූ භාග හරි මම පොඩි ප්‍රශ්නයක් දෙන්නම් මේකත් උන් අහගන්න දැන් හිතන්න ළමයි මම පාන්ගෙඩි 3ක් ගේනවා එක සයිස් හරිද එක සයිස් පාන්ගෙඩි 3ක් ගේනවා එක සයිස් පාන්ගෙඩි 3ක් ගෙනල්ලා පළවෙනි පාන්ගෙඩිය ළමයි සමාන පංගු දෙකකට කපලා එක පංගුවක් අපි දෙනවා සුකුන්ට. හරි මම අහනවා සුකුන්ට දීපු පංගුව කොච්චරද? සම්පූර්ණ එකෙන් දෙකෙන් පංගු එකක්. දෙකකට කපලා එකක් දුන්නේ. ඊට පස්සේ ඊළඟ පංගුවේ ළමයි මම සමාන පංගු 4කට කපනවා. හරිද? සමාන පංගු 4කට කපනවා. ඒක කපලා ළමයි මම ඒකේ පංගු දෙකක් දෙනවා දිනෙට. හරි දිනෙට ඉන්නවා. 4න් පංගු දෙකක් එතකොට එයාට හම්බුණා. එක සයිස් පාන්ගෙඩි 3ක් ගෙනාවේ. හරිද? ඊට පස්සේ අනිත් පාන්ගෙඩිය මම සමාන පංගු ළමයි කපනවා කියලා 6කට. සමාන පංගු 6කට කපනවා. හරි.
අනිත් පාංගෙඩිය සමාන පංගු 6කට කපලා පංගු 3ක් දෙනවා අපි තිලි නැට. එයාට හම්බෙච්ච ප්‍රමාණය 6න් පංගු 3යි. දැන් ඕගොල්ලන්ට මෙතන තේරෙනවා මේ තුන් දෙනාට හම්බෙච්ච පංගු ප්‍රමාණය වෙනස් වුණාට. මෙයාට පංගු 1යි, මෙයාට පංගු 2යි, මෙයාට පංගු 3යි. හැබැයි ළමයි තුන් දෙනාටම හම්බ වෙච්ච ප්‍රමාණ සමානයි නේද? හොඳට බලන්න තුන් දෙනාටම හම්බ වෙලා තියෙන්නේ පාම් භාගයක්. නේ? එතකොට මේ තුනම ළමයි විශාලත්වයෙන් සමානයි. මේ භාග තුනම නේ එකට සමානයි. මේ භාග තුනේම ළමයි කියවෙන්නේ එකම ප්‍රමාණයක්. නේ 6න් 3යි කිව්වත් 4න් 2යි කිව්වත් 2න් 1යි කිව්වත් එකම ප්‍රමාණ සමාන ප්‍රමාණ විශාලත්වයෙන් සමානයි මේ භාග තුනම. ඉතින් මේවට අපි කියනවා ළමයි තුල්ලේ භාග කියලා. තුල්ලේ භාග. හරි ඔයගොල්ලෝ පොඩි පන්ති වල ඉගෙන ගත්ත ඒවානේ. එතකොට දැන් අපිට ළමයි භාග සංඛ්‍යාවක් දීලා. මම කියනවා දෙකෙන් එක තියෙන භාගයකට තුල්ලේ භාග 3ක් ලියන්න. හරියට ප්‍රශ්නයක්. දෙකෙන් එකට තුල්ලේ භාග 3ක් ලියන්න. හරි මේවා අඳින්න එපා. දෙකෙන් එකට තුල්ලේ භාග 3ක් ලියන්න. හරි මේ ක්ලාස් එකේ දැන් සම්බන්ධ වෙන්න බැරි ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් රෙකෝඩින් එක ගන්න පුළුවන් ඈ. හරිද? රෙකෝඩින් එක ගද්දී මේ මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න. අද ක්ලාස් එකට එන්න බැරි වෙච්ච යාළුවෝ ඉන්නවා නම් මම ගෲප් එකට දාන්නේ නැහැ රෙකෝඩින් එක. අවශ්‍ය කට්ටිය මට මැසේජ් එකක් දාලා රෙකෝඩින් එක ඉල්ල ගන්න WhatsApp වලින් මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මම කිව්වා දැන් අද මේ භාග පාඩම කරාම මේ පළවෙනි ටියුට් එකේ වැඩ ටික ඉවරයිනේ. පාඩම් 3යි තියෙන්නේ. දැන් ලබන සතියේ ක්ලාස් එකකදී අලුත් ටියුට් එක ඕනේ. ඒක කෙහෙල්ලැලි ළමයි අපේ ගෙදරින් ගන්න පුළුවන් මේ අවුට් ළමයිට. දුර ළමයිට ටියුට් එක ගත හැකි print out දාගන්න වෙනවා. මම එවනවා PDF එක. ඒකත් ඉල්ල ගන්න ඕන ළමයි ඉන්නවා නම් අවශ්‍ය ළමයි මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ගන්න පුළුවන්. හරි. හොඳයි දෙකෙන් එකට තුල්ලේ භාග 3ක් ලියන්න. මේ මම දැන් මෙතන නම් දෙකෙන් එකට තුල්ලේ භාග මම මෙතන 4න් 2 6 3 ලියලා තියෙනවා. තව එකක් ලියන්න. තුල්ලේ භාග ලියද්දි මොකද්ද කරන්න ඕනේ? මේ භාග සංඛ්‍යාවේ හරයයි ළමයයි එකම සංඛ්‍යාවකින් ගුණ කරා නම් හරිනේ. මේ එක් වරක් දෙක දෙකයි. දෙවරක් දෙක හතරයි නේද? හරයයි ළමයයි දැන් එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා. තුනෙන් ගුණ කරොත් එක් වරක් තුන 3යි, දෙවරක් තුන 6යි දෙකයි. දැන් අපිට තුල්ලේ භාග ගත්තී හරයයි ළමයයි එකම සංඛ්‍යාවකින් එක ගුණ කරන්න. 4න් 2 නැත්නම් 6න් 3. තව එකක් ගමු. හරේ ළමයි වුණනම් මම ගුණ කරනවා කියන්නේ. හරේ ළමයිවම 5න් ගුණ කරනවා. කැමති ළමයින් ගුණ කරන්න උඩ යඩයි එක් වරක් 5 5යි, දෙවරක් 5 10යි. අර තව එකක් වුණනම් 10න් 5යි. 10න් 5යි නේ. ඔය දන්නවනේ සාමාන්‍ය දේවල්. හරි ප්‍රශ්න වලට එනවා. සහ ගණන් හදද්දී මේවා ඕනේ. තුල්ලේ භාග ලිවීම. හරි. ඊට පස්සේ තව ප්‍රශ්නයක් ලියන්න. හරි. 40න් 20ට තුල්ලේ භාග දෙකක් ලියන්න. 4න් 20ට තුල්ලේ භාග දෙකක් ලියන්න. දැන් තුල්ලේ භාග ලියද්දී භාග සංඛ්‍යාවේ හරයයි ළමයයි එකම සංඛ්‍යාවකින් ගුණ කරලා ලියන්නත් පුළුවන්. 4න් 20ට තුල්ලේ භාග දෙකක් ලියන්න. එහෙම නැත්නම් හරයයි ළමයයි අපි අර සරල කරනවා කියන්නේ මොකක්ද? මේ භාග ගණනක් නැතුවම උත්තරේ සරලම ආකාරයෙන් තියන්න කියනවා කියන්නේ ළමයි මේ උඩයි යටයි අපි එකම සංඛ්‍යාවකින් බෙදනවා. නේ තුල්ලේ භාග බෙදන්නත් පුළුවන්, ගුණ කරලා ලියන්නත් පුළුවන්. තුල්ලේ භාග ලියද්දී හරයයි ළමයයි එකම සංඛ්‍යාවකින් ගුණ කරලා ලියන්නත් පුළුවන්, හරයයි ළමයයි එකම සංඛ්‍යාවකින් බෙදලා ලියන්නත් පුළුවන්. මම උඩයි යටයි දෙකෙන් බෙදුවොත් 20 දෙකෙන් බෙදුවොත් 10යි. 40 දෙකෙන් බෙදුවොත් 20යි. නේ? ඕනනම් අපිට උඩයි යටයි බෙදුවේ හැකි 5යි. 20 5න් බෙදුවොත් 4යි. 40 5න් බෙදුවොත් කීයද? 8යි. ඔය වගේ අපිට ගුණ කරලා ලිව්වත් ඒක හරි. දැන් උඩයි යටයි දෙකෙන් ගුණ කරොත් එන්නේ කීයද? 80න් 40. ඒත් හරි. හරි සරල කරනවා කියලා කියන්නේ ළමයි අර උඩයි යටයි අපි එකම සංඛ්‍යාවකින් බෙදනවා නේ උපරිමව සරල කරන්නේ.
මේක තවත් සරල කරන්න පුළුවන්. උඩ යටයි අපිට ඕනනම් කෙලින්ම කීයෙන්ද? 10න් බෙදුවොත් තමයි උඩරිම සරල වෙන්නේ නේ. හරි මේ භාගය උඩ යටයි කීයෙන්ද? මම 10න් බෙදනවා. උඩ යටයි 10න් නේ. මේ කෙලින් 20න් නේ 20න් බෙදුවේ. උඩ යටයි 20න් බෙදනවා. 20 20න් බෙදුවාම 1යි 40 20න් බෙදුවාම 2යි යන්නේ. ඒකත් තුල්ල භාගයක් තමයි. දෙකෙන් එක. විශාලත්වයෙන් සමාන වූ භාග තුල්ල භාගය. හරි. තුල්ල භාගයට අක් දාලා කැමැති දෙකක් ලියන්න. හරි මම කලින් ඉගෙන ගත්තේ මතක් කරන්නේ ඉක්මනට ලියාගෙන යන්නයි ටික. ඊට පස්සේ දැන් 10 පන්ති අපි ගණන් වලට එද්දී 9 පන්ති ටික අපිට නැවත ඉගෙන ගන්න තියෙනවා. 9 පන්තියේ භාග. හරිද? හරි ඉවරයි ඉක්මන් කරන්න. හරි. ඒකත් හරි. ඊළඟට මම දෙනවා මෙන්න මේ වගේ ගානක්. දෙකෙන් එක නැත්නම් හරි පහෙන් එක දෙකෙන් එක හරි ඊට පස්සේ මම දෙනවා 10න් 3 ආරෝහණ පිළිවෙලට සකස් කරන්න ඊළඟ පහෙන් එක ප්‍රශ්නයක් පහෙන් එක දෙකෙන් එක 10න් 3 ඔන්න ඔය භාග තුන ළමයි ආරෝහණ පිළිවෙලට සකස් කරන්න ඕනේ. හරි. ඒ කියන්නේ ළමයි කුඩාම භාගයේ ඉඳන් විශාලම භාගයට පෙළ ගස්සන්න ඕනේ. දැන් මේ වගේ ගණනක් හදන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. කාට හරි ඕන නම් පාංගෙඩි තුනක් ගෙනල්ලා හිතන්නත් පුළුවන්. දැන් එක පාංගෙඩියක් ගෙනල්ලා මම සමාන පංගු පහකට කපලා එකක් ගන්නවා. ඒකනේ පහෙන් එකයි කියලා කියන්නේ. හරිද? එක පාංගෙඩියක් ගෙනල්ලා සමාන පංගු මම ඕන කාට හරි ඇදලා ගන්නත් පුළුවන්. එක පාංගෙඩියක් ගෙනල්ලා සමාන පංගු ළමයි මම මේ කපනවා පහකට. කපලා එක පංගුවක් ගන්නවා. ඔන්න පහෙන් එක කියන භාගයේ අපිට විශාලත්වයෙන් නිරූපණය කරන්න පුළුවන් ඔය විදිහට. අනිත් පාංගෙඩිය එක සමාන පාංගෙඩිය ඉන්නේ. අනිත් පාංගෙඩිය සමාන පංගු දෙකකට කපලා දෙකෙන් එකක් කියන්නේ එකක් ගන්නවානේ. නෝ. දැන් ඔයගොල්ලන්ට කිව්වේ ඇති පහෙන් එකයි කියන්නේ මෙච්චර ප්‍රමාණයක් නෙමෙයි. දෙකෙන් එකයි කියන්නේ මෙච්චර ප්‍රමාණයක්. කවුද මේ දෙකෙන් ලොකු? දෙකෙන් එක. හරි. පහෙන් එක පොඩි. අනිත් පාංගෙඩිය තමයි සමාන පංගු 10කට කපනවා. හරි නිකන් හිතන්න අනිත් පාංගෙඩියවම සමාන පංගු 5කට කපලා ආයි එක පංගුවක් දෙකකට කරනවා මේ විදිහට. හරි ඔබ සමාන පංගු 5කට කපනවා. ආයි මේක දෙකකට කපාගෙන යන්න ඕනේ නේ. තේරුණාද? ඔන්න 10කටම කැපුවා. කපලා පංගු 3ක් ගන්නවා. අන්න කීයද ළමයි? දැන් නම් ඔයගොල්ලන්ට අගල් තේරෙනවා නේ? අන්න 10ට 3. දැන් මේක දිහා බලලා කිව්වේ හැකි කවුද ලොකු කවුද පොඩි? නේ? තමයි කවුද පොඩි? බලන්න මම කියන්නේ මේකට වඩා මේක පොඩි මේ ප්‍රමාණයට වඩා මේ ප්‍රමාණය ලොකුයි. එතකොට කුඩාම භාගයේ පහින් එක. ඊට වඩා 10න් 3 ලොකුයි. අසමානතාවක් පුරාලා ඉන්නේ. කියේ කට වැහිච්ච පැත්ත පොඩිනේ. මේ පැත්ත ලොකුයි. ඊටත් වඩා දෙකෙන් එක කියන භාගය ලොකුයි. කොහොම හදන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයි මේ භාගවල භාගයන් හරි දැන් පහෙන් එක ඊට පස්සේ දෙකෙන් එක ඊට පස්සේ 10න් 3 කොහොමද තියෙන්නේ නේ එක එක විදිහට හැදෙන්නේ නැති හරයන් මම එකම කරගන්නවා 2යි 5යි 10යි තියෙන හරයන් අපිට 10න් කරගන්න පුළුවන් නේ කුල්ලේ භාග කියන්නේ මෙයා උඩයටයි දෙකෙන් එක මෙයා උඩයටයි පහින් එක කරන්නේ එතකොට මේ හරය 10 වෙනවා 5 වරක් දෙක ඔය 10න් 1 වරක් දෙක දෙකයි මෙතන දෙවරක් 5 10යි 1 වරක් 5 5යි මෙතන 10න් 3 අන්න දැන් අපිට කොහොමද ඒක කරන්න තියෙන්නේ පහෙන් එක කියන භාගෙම තමයි 10න් 2යි කියලා කියන්නේ තුල්ලේ භාගයක් නේ දෙකෙන් එක කියන්නේ 10න් 5 කියන එකම තමයි වෙනසක් නෑ මේක නම් 10න් 3ම තමයි දැන් බලන්න 10කට කපලා මෙතන පංගු දෙකක් ගන්න
10කට කපලා 5ක් කරා. 10කට කපලා 3ක් කරා. මට කියන්න වැඩිපුර එන්නේ 10කට කපලා 5ක් ගත්තාම. අඩුවෙන් එන්නේ 10කට කපලා 2ක් ගත්තාම නේ. දැන් අපිට තියෙන්නේ මෙතන අඩුම වෙන්නේ 10කට කපලා 2ක් ගත්තාම. ඊට වඩා ලොකුයි 10කට කපලා 3ක් ගත්තාම. ඊට වඩා ලොකුයි 10කට කපලා 5ක් ගත්තාම. හරිනේ ඒක තේරෙනවනේ. නේ ඊට පස්සේ 10න් 2යි කියලා කියන්නේ 5න් 1යි කියලා ලියන්න ඕනේ. 10න් 3යි කියලා කියන්නේ ඒක නම් වෙනසක් නැහැ 10න් 3ම තමයි. 10න් 5යි කියන්නේ 2න් 1යි කියලා අපිට දුන්න භාගය. එතකොට අපිට මේ විදිහට අර ගානේ දුන්න භාග වලින්ම උත්තරේ ලියුවේ. හරි. හත් ගාන මේක හදාගන්න. මේ රූප ඇඳලා කරන්න ඕනේ නැහැ. මේ විදිහට හැදුවා නම් හරි. හරි. හොඳයි. ඉවරද? වෙලාව ඇති නේද? හරි මොනවද තියාගන්න බැරුව ගියොත් ආපහු රෙකෝඩින් එකක් බලන්න ඈ. දෙපාරක් බලන එක හොඳයිනේ. හරි තව පාරක් තේරුම් ගන්න පුළුවන්. හරි. හොඳයි. හරි දැන් අපි ළමයි යමු ඊට පස්සේ මේ භාග සුළු කිරීම 9 පන්ති ඉගෙන ගත්තනේ. හරිද? භාග එකතු කිරීම, අඩු කිරීම, හරි කුණ කිරීම, බෙදීම සහ වරහන් ආශ්‍රිත නේ ප්‍රකාශන සුළු කිරීම භාග. ඊට පස්සේ අල් නයන්න ඇතුළත් ප්‍රකාශන සුළු කිරීමනේ. ඒ ටික අපි දැන් පොඩක් මතක් කරමු ගණන් කිහිපයක් හදලා. දැන් ළමයි මේ 10 පන්තියේදී අපිට අලුතෙන් ඉගෙන ගන්න කියලා දෙයක් නෑ භාගවල. පොඩක් අර වැඩිපුර ගණන් ටිකක් හදන්න තියෙන්නේ. හොඳයි. හරි. ටියුට් එකේ ප්‍රශ්න අංක 8 හරිද? භාග සම්බන්ධ ගැටළු වල ප්‍රශ්න අංක 8 හරි. මම ගාන ලියන්නම් බෝඩ් එකේ ප්‍රශ්න අංක 8 සුළු කරන්න කියලා තියෙනවා. ඉක්මන් කරන්න. හරි. මේ ටියුට් එක ළමයි අනිවාර්යෙන් ළඟ තියෙන්න ඕනේ නැත්නම් ගණන් හදලා යන්න බෑනේ. හරි ප්‍රශ්න ලොකු ප්‍රශ්න කියවන්න ගොස්ලා යන එකයි. ප්‍රශ්න අංක 8 සුළු කරන්න. හරි පළවෙනි එක ඉක්මන් කරන් තියාගන්න. 5න් 2 එකතු කිරීම 5න් 3 හරිද? අඩු කිරීම 5න් 4. හොඳයි. දැන් ළමයි මේ භාග එකතු කරද්දි සහ අඩු කරද්දි භාග එකතු කරද්දි සහ අඩු කරද්දි මොකද්ද වෙන්න ඕනේ? භාගවල හරයන් සමාන වී යුතුමයි නේ. ඔව්. දැන් මේක නම් ළමයි හරයන් සමානයි ගානේ.
හරයන් සමාන නැත්නම් හරයන් සමාන කරගන්න ඕනේ. හරිද? මේ ගාන නම් වැටුවක් නෑ. මොකද ඔක්කොම එකම පංගුනේ, පහෙන් පංගුනේ, සමජාතීය පංගු. මේ ගානේ පහෙන් පංගු 2යි 3යි එකතු කරලා අඩු කරන්න ඕනේ පහෙන් පංගු 4ක්. හරේ සිදු කරන්නේ නෑ. ළමයි විතරයි එකතු අඩු කරන්නේ. ළමයන් විතරයි. 2යි 3යි කියන්නේ 5යි. පහෙන් අඩු කරන්න 4ක්. එතකොට කීයද? හරේ කොහොමද පහමනේ. පහෙන් 4ක් අඩු කරාම 1යි. උත්තරේ පළවෙනි එක ඉක්මනට හදන්න. හරි. පහෙන් පංගු දෙකට පහෙන් පංගු තුනක් එකතු කරලා පහෙන් පංගු 4ක් අඩු කරනවා. නේ? මේක හැදුවේ 1 2 3 5යි 4ක් අඩු කරාම 1යි එන්නේ පහෙන් පංගු. හරි. ඔයගොල්ලෝ හදාගෙන මම දෙකටම කරන්න. මම කරන්නේ කියලා දෙන්නම්. දෙවෙනි එක. හරි. ඔව් 9 පන්ති ඉගෙන ගත්ත ඒවා. ඒවා 9 පන්ති ඉගෙන ගත්ත ඒවා භාග පාඩමේ දෙකෙන් එක එකතු කිරීම තුනෙන් දෙක එකතු කිරීම පහෙන් හතර ඉක්මනට හදන්න. හරි බල බල ඉන්න එපා ඉක්මනට හදන්න. හරි. ඊට පස්සේ තුන්වෙනි ගාන. ඒක තමයි කියනවා මිශ්‍ර වර්ගනේ. 1යි 2කින් එක. එකතු කිරීම 2යි 4කින් එක. අඩු කිරීම 1යි 3කින් දෙක. ඔව්. එතනමයි දෙවෙනි ගානේ හර අසමානයි නේ. මේකේ හරේ 2, මේකේ හරේ 3, මේකේ හරේ 5. හර අසමානයිනේ. අසමජාතීය පංගු අපි සමජාතීය පංගු කරගන්න ඕනේ. මේක නම් ඔක්කොම සමජාතීයයි. සමජාතීය පංගු තමයි එකතු අඩු කරන්න පුළුවන් වෙන්නේ. එකතු කරද්දී අඩු කරද්දී සමජාතීය පංගු තියෙන්න ඕනේ. ಗುಣ කරන්න බෙදන්නේ මොන වෙන්නේ නැහැ. හරි. එතන මෙතන 2යි 3යි 5යි අපිට එකම හරයක් කරගන්න පුළුවන් කීය කරගත්තොත්ද? 2යි 3යි 5යි. කීය කරගත්තොත්ද එකම හරයක් කරගන්න පුළුවන් වෙන්නේ? මට පොඩ්ඩක් කල්පනා කරලා කියන්න. 2යි 3යි 5යි කීයද? එන කිසියම් ඉලක්කමකින් ගුණ කරලා මේවල හරයන් අපිට එකම සංඛ්‍යාවක් කරගන්න පුළුවන් වෙනවා කීයද? 30 නේ? ඔව් 30. හරි. 2 30 කරන්න අපිට 15 ගුණ කරනවා කියන්නේ ලාභය 15 ගුණ කරන්න ඕන. තුල්ලේ බලමු කියන්නේ 3 30 කරන්න 10 ගුණ කරන්නේ ලාභය 10 ගුණ කරන්න. හරි 5 30 කරන්න කියන්නේ 6 නේ. දැන් ලාභය 6 ගුණ කරන්න. දැන් මෙතන කඩලා ලියන්න දෙවරක් 15 30යි. එක්වරක් 15 15. දැන් ළමයි මේ අපි ලියුවේ දෙකෙන් එකට මොකද්ද? තුල්ලේ භාගයක්. වැරද්දක් නෑ නේ අයියේ. දෙකෙන් එක කිව්වත් එකයි 30න් 15 කිව්වත් එකයි. භාගයේ වෙනසක් වෙන්නේ නැහැ. තුල්ලේ භාගය. ඊට පස්සේ මෙතන එකතු කිරීම 3 වරක් 10 30යි. දෙවරක් 10 20යි. තුනෙන් දෙකට තුල්ලේ භාගයක් තමයි 30න් 20. වෙනසක් නෑ ළමයි. තුනෙන් දෙක කිව්වත් 30න් 20 කිව්වත් එකමයි. තුල්ලේ භාග සමානයි. මෙතන එකතු කිරීම 6 වරක් 5 30යි. 4 වරක් 6 24යි. දැන් ළමයි පොදු හර සමාන හින්දා පොදු හරේ 30යි කියලා ගන්න. එකම ලවයක මේ ලව ටික ලියා ගන්න. 15 එකතු කිරීම 20 එකතු කිරීම 24. 15 20යි කීයද? 35යි. 35යි 24යි. 45යි 55යි 59ද ගොඩක් කියන්න බලන්න 59ද හරිද? 59යි හරිය කොහොමද තියන්නේ? 59යි නේද ළමයි? ඔව් 59යි. දැන් ළමයි මේ උත්තරේ මෙහෙම තියන්න බෑ. ඇයි තමයි භාග ගානක් හැදුවාම උත්තරේට විෂම භාගයක් ආවොත් ඒක අන්න මිශ්‍ර සංඛ්‍යාවක් කරලා තියන්න ඕනේ. මතකයිද? ඔව්. 59ට 30 ඒවා එකයි තියෙන්නේ ළමයි. 60ක් තිබ්බනම් 30 ඒවා දෙකක් තියෙනවා. ඒකෝර ඉතිරි කීයක් වෙනවද? 29ක් ඉතිරි වෙනවා. මේ 59ට 30 එකක් ගත්තාම ඉතිරි 29. එකයි 30න් 29. C හදන්න ඉක්මනට. අර WhatsApp group එකේ නැති ළමයි
ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවා නම් group එකට join වෙන්න කියන්න. class එකේ Zoom link එක දාන්නේ group එකට. හරි. මේ link එකෙන්ම ඊළඟ සති class එකටත් එන්න පුළුවන්. link එක වෙනස් කරන්නේ නැහැ. සාමාන්‍ය එකම link එක තමයි තියෙන්නේ. හරි ඉවරද 40 ඉවරද C හරි වෙලාව ඇති නේද ඔව් හරි දැන් ළමයි භාග ගානක මිශ්‍ර සංඛ්‍යා තිබ්බොත් අපි මොකක් කරන්න ඕනේද විෂම භාග කරගන්න වෙනවා හරි අන්න මේ මිශ්‍ර භාග විෂම භාග කරමු හරය දෙකයි ලවය ගන්න මේ දෙක ගුණ කරන්න 1 වරක් 2 2යි 1යි 3යි දෙකෙන් ගුණ. මෙතන හරය 4 තියෙන්නේ මේ දෙවරක් 4 8යි 1යි 9යි 4ෙන් 9යි. ඒතර අඩු කිරීම හරය 3යි 1 වරක් 3 3යි 2යි 5යි. ඉස්සෙල්ලා ඒක කරන්න. ඔව්. ඊට පස්සේ දැන් එකතු අඩු කරද්දි හරයන් සමාන වෙන්න බෑ. මේ වාගවල හරයන් සමාන නැහැ. 2යි 4යි 3යි සමාන නැහැ. මට කියන්න තමයි 2යි 4යි 3යි අපිට ඉලක්කම් වලින් වැඩි කරලා කීය කරගන්න පුළුවන්ද? එකම සංඛ්‍යාවක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. කීයද? 2යි 4යි 3යි අපිට කීයද? ඔව් 12 කරගන්න පුළුවන්. ළඟම සංඛ්‍යාව ගන්න. 24 කරන්නත් පුළුවන්. නේ? එච්චර කියන්න එපා. ළඟම සංඛ්‍යාව ගන්න 12. 12 කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ තුල්‍ය භාග ලියන්න තියෙන්නේ හරයන් 12ක් එන විදිහට භාගුනේ හරයන් පොදු හරයක් ගන්න එපා එකම හරයක්. ඔව්. ඒක දෙවරක් තමයි 6 තමයි 12 වෙන්නේ. මෙයාගේ 3 හරෙන් වැඩි කරන්න. 4 වරක් 3 12 වෙනි ඉඳලා 3ෙන් වැඩි කරන්න. 3 වරක් 4 12 වෙනි ඉඳලා 4ෙන් වැඩි කරන්න. හරි දෙවරක් 5 12යි 3 වරක් 5 10. එකතු කිරීම. 4 වරක් 3 12යි 9 වරක් 3 27යි. අඩු කිරීම 4 වරක් 3 12යි 5 වරක් 4 20යි. දැන් මේ හර සමාන හින්දා එකම හරය ලියුවා 12 පොදු හරය. 18යි 27යි එකතු කරලා අඩු කරන්න 20ක්. 18යි 27යි එකතු කරනවා ළමයි 45යි එන්නේ නේ 18යි 27යි එකතු කරාම 45යි. හරි ඒකෙන් අඩු කරන්න ඕනේ 20ක්. එතකොට තමයි මෙතන 45න් 20ක් අඩු කරාම 25යි එන්නේ. පැහැදිලිද? 25ක් එන්නේ 45න් 20ක් අඩු කරාම හරිය 12යි. දැන් මේ ආපු උත්තරේ ළමයි මොකද්ද? මේ ආපු උත්තරේ හරි සමානව මොනවද දාගෙන යන්න දිගට. විෂම භාගයක් නේ විෂම භාගයක් ආවොත් අපි ඒක මිශ්‍ර භාගයක් කරමු අනිවාර්යයෙන්ම නැත්නම් මතක තියාගන්න ගානක් හදුවාම භාගවල විෂම භාගයක් ආවොත් ඒක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕනේ 25ට 12 ඒවා 2යි නේ හරි 12යි 25ට 12 ඒවා 2යි 12 ඒවා 2ක් 24ක් අඩු වුණාම 25යි ඒකයි මට කියන්න උත්තරේ හරියද 2යි 12න් 1යි එන්නේ 2යි 12න් 1යි හරි තනියම හදාගන්න තමයි D ඔව් මේවා 9 පන්ති ඉගෙන ගන්න ඒවා ඉක්මනට කරමු හරි 5න් 4 එකතු කිරීම අනලයි වරහන් තිබ්බොත් නේ අපි සාමාන්‍යයෙන් දැන් ළමයි ගණිත කර්ම කිහිපයක් තියෙද්දි ගානක මුලින්ම සුළු කරන්නේ ගුණ කිරීම බෙදීම් නේ වමේ ඉඳන් දකුණට ගුණ කිරීම බෙදීම් මුලින්ම සුළු කරන්න ඕනේ අන්තිමට තමයි අර එකතු කිරීම අඩු කිරීම සුළු කරන්නේ හැබැයි ළමයි වරහනක් තිබ්බොත් අපි ප්‍රමුඛතාවය දෙන්නේ වරහනට. ඉස්සෙල්ලාම වරහන සුළු කරලා ඉන්න ඕනේ. වරහන සුළු කරද්දී වරහන ඇතුලේ එකතු කිරීමක්ද අඩු කිරීමක්ද ගුණ කිරීමක්ද කියන එක අදාළ නැහැ. වරහනක් තිබ්බොත් ගානක වරහන ඇතුලේ සුළු කරන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒක සුළු කරලා තමයි අනිත් ඒවා අපි සුළු කරන්නේ මෙතන අල්ලන්නක් කියනවා දෙකෙන් දෙකට. ලියාගන්න කරලා ගන්න. අල්නයන්න කියලා කියන්නේ මොන ගණිත කර්මයේද? නම ඉගෙන ගත්තා. මොකද්ද? අල්නයන්න කියලා කියන්නේ. මොකක්ද ගණිත කර්මය? ඔව් ගුණ කිරීම. හරි. අල්නයන්න කියන්නේ ළමයි ගුණ කිරීමටම තමයි.
හරි. දැන් ළමයි මුලින්ම වරහන ඇතුළු සුළු කරන්න. හරි. වරහන ඇතුළු සුළු කරද්දී භාග දෙකක් එකතු කරන්න තියෙන්නේ කමක් නැහැ. හරි වරහන සුළු කරන්න ඉබේ. හරයන් අසමානයි. 5යි 3යි 15 කරගන්න පුළුවන් නෙදී. ඔව්. 5 15 කරගන්න 3ෙන් වැඩි කරන්න නෙමෙයි. හරි 3 15 කරන්න 5ෙන් වැඩි කරන්න 9ත් 5ෙන් වැඩි කරන්න. එතකොට වරහන ඇතුලේ 5 වරක් 3 15යි 4 වරක් 3 12යි. එකතු කිරීම 3 වරක් 5 15යි 2 වරක් 5 10යි. හරි. මෙතන තමයි අල්ලා යන්න කියන්නේ ගුණ කිරීම කියලා දාගන්න. ඒක ගැටලුවක් නෑ නේ. අල්ලා යන්න කියන්නේ ගුණ කිරීම. දැන් මෙතන වරහන ඇතුලේ ළමයි අපිට පේනවා පොදු හරේ 15යි 12යි 10යි එකතු කරන්නේ. ඒ ගුණ කිරීම අපි පස්සේ සුළු කරමු මේ දෙකෙන් එකකින්. හරි. දැන් වරහන සුළු වෙලා ඉවරයි. වරහන සුළු වුණාම 15න් කීයද? 12යි 10යි කී දෙන්නේ 15න් උත්තරේ එනවා. වරහන සුළු වුණාම එන්නේ 15න් 22ක් එන්නේ. 12යි 10යි 22යි. වැඩි කිරීම අන්න දැන් ගුණ කිරීම අල්ලායන්ෙන් සම්බන්ධ වෙච්ච එකනේ. ඔව් මේක ගුණ කරන්න ඕනේ දෙකෙන් එකකින්. දැන් ගුණ කරද්දී ඔයගොල්ලෝ දන්නවා කැපුවේ හැකිනේ. නේ නැත්නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ ලාභයේ ගුණ කරනවා. හරේ ගුණ කරනවා. 22 වරක් එක 22යි 15 වරක් දෙක කීයද? 30යි. 30න් 22යි. ඊට පස්සේ මේක සරලව කරන්න බෑ. නේ 30න් 22 ළමයි සරල කරනවා නම් අපිට කීයෙන්ද හැකුවේ හැකි උඩයි යටයි 22ට දෙකේ ඒවා 11යි 30ට දෙකේ ඒවා 15යි. උත්තරේ කී දෙන්නේ? 15 11යි. ඔහොම ගන්නත් පුළුවන්. ගුණ කරද්දී ලාභයේ ගුණ කරනවා හරේ ගුණ කරනවා. ඒ එන එක සරල කරලා යන්නත් පුළුවන්. ඊට වඩා ලේසි ළමයි මෙන්න මේ එන එකේ උඩයි යටයි කැපෙනවා. හරේ ලාභයේ කැපෙනවා. හරේ ලාභයේ තමයි කපන්නේ. මෙතන කැපෙන දෙන්නෙක් ඉන්නවා 2යි 22. 2කට දෙවරක් 1යි. 22කට දෙවරක් 11යි. දැන් බලන්න 11 වරක් 1 11යි. 15 වරක් 1 15යි. එතකොට තමයි අර පියවර ගන්න ටිකක් අඩුයි මේ. මෙහෙම ගියත් උත්තරේ 15න් 11 එනවා. මෙහෙම කපලා ගන්න එක තමයි ලේසි ඈ. අපි කියන්නේ කපන කොටන ක්‍රමය කියලා කියන්නේ. ඔව්. මෙතන වැඩි කරද්දී ළමයි හරේ ළමයි කැපෙන ඒවා කපලා ඉන්නේ ඉස්සෙල්ලා. ඊට පස්සේ ළමයිව ගුණ කරන්න. 11 වරක් 1 11යි 15 වරක් 1 15යි. උත්තරේ 15 වෙන්නේ 11යි. මෙහෙම හැදුවත් හරි ඊට වඩා මේ ක්‍රමය ලේසි ඈ. මුලින්ම කපලා ඉන්නේ. කැපෙන එක. හරි. ඊළඟ සමයේ G එක හදන්නම්. 2යි 5න් 2 බෙදීම 1යි 2න් 1. අල් නයන්න 5න් 4. හරි පටන් ගන්න හදන්න. මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරන්න ඕනේ මුලින්ම. හරිද?
එතන මෙතන බෙදීම තියෙනවා අල්ලා යන්න කියන්නේ ಗುಣ කිරීමනේ. හරි. ඒ ඉස්සෙල්ලාම ළමයි සුළු කරන්න කලින් මෙන්න මේ විශ්ව සංඛ්‍යා මිශ්‍ර භාග විෂම භාග කරගන්න ඉස්සෙල්ලාම හරි. හරි මේ 5යි දෙවරක් 5 10යි 2යි කී 12යි නේ. ඔව්. ඉතින් මේ විශ්ව සංඛ්‍යා විෂම භාග කරගන්න බෙදීම ඒ වෙනස් කරන්න එපා. මෙතන හරිය 2යි ළමයේ 1 පදක් 2 2යි 1යි 3යි. ඊට පස්සේ මේ අල්ලා යන්න ගුණ කිරීමක් ලෙස ලිව්වේ හැකිනේ වෙනසක් නැහැ. හරි. අල්ලා යන්න කියන්නේ ගුණ කිරීම. ඒ ටික හරි. පළමුව ගානක මිශ්‍ර සංඛ්‍යා තිබ්බොත් විෂම භාග කරගන්න. හරිද? විෂම භාග කරගන්න. අල්ලා යන්න තිබ්බොත් ගුණ කිරීම දාගන්න එතෙන්ට. දැන් මම කියන්නේ බෙදීම් ගුණ කිරීම තිබ්බත් හරි ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපි කරන්නේ මේ වම් පැත්තේ නම් දකුණු පැත්තේ. හරිද? මුලින්ම සාමාන්‍යයෙන් මෙතන බෙදීම සුළු කරලා ඉන්න වෙනවා. මුලින්ම බෙදීම සුළු කරන්න ඕනේ. එතකොට මතකද තමයි භාග දෙකක් දැන් මේ භාගයෙන් බෙදන්නේ දැන් මුලින්ම ඒන උත්තරේ තමයි මේ අපි ගුණ කරන්නේ. මතකද භාග බෙදද්දී ඉගෙන ගත්තා ඔයගොල්ලෝ වටේදී නමේදී පළවෙනි භාගයේ ඔහොම ලියනවා. බෙදීම මොකක් අපි කරනවද? ගුණ කිරීමක් කරනවා. මතකයි නේද? පළවෙනි භාගයේ එහෙමම ලියනවා. බෙදීම ගුණ කිරීමක් කරනවා. හරි? බෙදීම ගුණ කිරීමක් කරනවා. ඊට පස්සේ තියෙන භාගෙනේ බෙදීමෙන් පස්සේ තියෙන භාගයේ මොකක්ද? මතකද මේක කියන වචනයක් පරස්පරය. මේ උඩ යට මාරු කරන්න ඕනේ. ඒ කියන්නේ හරය ලියන්න ඕනේ ලවයක, ලවය ලියන්න ඕනේ හරයක. මේකට කියන්නේ පරස්පරය. මොනවා ප්‍රතිපලයෙන් දාලා යන්නේ පරස්පරය ලියන්න ඕනේ. ඊට පස්සේ තියෙන භාග අපි ඊට පස්සේ මුකුත් වෙනස් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඒකෙම ලියන්නේ. ඊට පස්සේ ගුණ කිරීමක් තියෙනවානේ. ගුණ කිරීම ලියුවා ඊට පස්සේ 5න් 4 තියෙනවා. අර බෙදන භාග දෙක තමයි වැදගත්. මුලින්ම බෙදලා ඉන්නේ. පළවෙනි භාගයේ එහෙම ලියුවා. බෙදීම ගුණ කිරීමක් කරා. මේ බෙදීමෙන් පස්සේ තියෙන භාගයේ උඩ යට මාරු කරනවා. හරි. දැන් ළමයි දැන් මොතනින් පස්සේ ඉතින් අපිට අනුපිළිවෙලක් වැඩක් නැහැ නේද? මොකද දැන් ඔක්කොම භාග ටික දැන් ගුණ කරන්න වගේ ඇවිල්ලා තියෙන්නේ. 5න් 12 ගුණ කිරීම 3න් 2 ගුණ කිරීම 5න් 4. ඔතනින් පස්සේ දැන් අපි අනුපිළිවෙල හරියට සුළු කරගෙන ආවනේ. දැන් ඔතනින් පස්සේ ඔක්කොම ගුණ කරන්න වගේ ඇවිල්ලා තියෙන්නේ. දැන් උඩයි යටයි කැපෙන ඒවා කපාගෙන යනවා. හරි. මට ගොඩක් දැන් මෙතන කැපෙන්නේ කවුද? ඔව් 3යි 12යි කැපුවේ හැකිනේ. 3ට 3 වරක් 1යි 12ට 3 වරක් 4යි. එච්චරයි ළමයි බ්ලැක් කැපෙන්නේ ඕක. මේක කැපෙන්නේ නැහැ. මේ කැපෙන කට්ටිය ඉවර හින්දා ලවයෙන් ගුණ කරන්න. 4 වරක් 1 8යි 8 වරක් 4 කීයද? 4 වරක් 1 8යි 8 වරක් 4 32යි. ඊට පස්සේ 5 වරක් 1 5යි 5 වරක් 5 25යි. 25න් 32යි කියනවා. මේක විෂම භාගයක් හින්දා අපි මේක විශ්ව සංඛ්‍යාවක් කරලා උත්තරේ දෙමු 32කට 25 ඒවා 1යි හරි 25යි 32 25 ගියාම ඉතිරි 7යි 1යි 25න් 7යි ළමයි මේවා 9 පන්තියේ තිබ්බේ වේ තාම අපි මේ හදන්නේ දැන් ඕකෙන් පස්සේ මම 10 පන්තියේ ගණන් වලට එන්න හදන්නේ ඔය ටික තමයි ඉන්නේ 9 පන්තියේ විතර වැඩ කරන්නේ හරිද? ඔව්. හරි. දැන් මම මේ වගේ ගානක් දුන්නොත් අමතර ගානක් හරිද? මේකේ ප්‍රශ්නයක් නෙමෙයි මේක ලියාගන්න. හරි. ප්‍රශ්නයක් ලෙස 5න් 7 එකතු කිරීම. එකයි දෙකෙන් එක.
ಗುಣ කිරීම 6 10 හරි මේක ලියන්න 5 7 එකතු කිරීම 1 2 1 ගුණ කිරීම 6 10 ඔව් දැන් ළමයි මේකේ එකතු කිරීමක් තියෙනවා මේ භාගයට මේ එකතු කරන්න වගේ තියෙන්නේ ආ මෙතන ගුණ කරන්න වගේ තියෙනවා නේ කවුද ඉස්සෙල්ලාම සුළු කරන්නේ කාවද මම මුලින්ම සුළු කරන්න ඕනේ ගුණ කිරීමෙන් සම්බන්ධ භාග දෙක ඉස්සෙල්ලා මේ භාග දෙක සුළු කරලා ඉන්න ගුණ කරලා ඉන්න ඒන උත්තරේට මෙයාව එකතු කරන්නයි තියෙන්නේ අන්තිමට හරි පටන් ගන්න හරි මෙතන පහින්ම කියලා ගන්න එකතු කිරීම මෙන්න මේ 1 2 කියන මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගන්න හරියට ඒකයි ලවේ 1 වරක් 2 2යි 1යි 3යි. එතන 6න් 10යි. හරි. දැන් 6යි 9යි කැපෙනවා නැතිද නේ? ඉතින් මේ දෙක ගුණ කරන්න. මේ දෙක ගුණ කරන්න. 2ට දෙවරක් 1යි 10ට දෙවරක් 5යි. 6ට දෙවරක් 3යි නේ. 3 එකක් නේ. එතන 3ෙන් කැපෙන්නේ 6ට 3 වරක් 2යි. 3ට 3 වරක් 1යි. එච්චරයි කැපෙන්නේ. මෙතන තමයි පහින් හත තියෙනවා එකතු කිරීම මේක කොහොම ලියන්න තියෙන සුළු කරගෙන යනවා පහින් හත එකතු කිරීම මෙතන මේ භාග දෙක දැන් මේ විශ්ව සංඛ්‍යාව විෂම භාගයක් කරන්න කොහොමද එයත් එක්ක මෙහා ඉස්සෙල්ලා ගුණ කරන්නේ මේ දෙක ගුණ කරාම අපිට එනවා 1 වරක් 5 5යි 1 වරක් 2 2යි මේ භාග දෙක ගුණ කරාම ළමයි අපිට එන්නේ 2න් 5යි මේ භාග දෙක ඉස්සෙල්ලා ගුණ කරලා ඒක සුළු කරලා අගේ ගන්න 2න් 5ක් එනවා ඒක තමයි මේ ආව එකතු කරන්න ඕනේ. දැන් මේ භාග දෙක එකතු කරද්දී හර අසමානයි නේ. හර අසමානයි 5යි 2යි තියෙන්නේ හරයයි. 5යි 2යි 10යි කරගන්න පුළුවන් නේ. 5යි 2යි 10යි කරගන්න පුළුවන්. 5 10 කරන්න දෙකෙන් වැඩි කරන්න ලවයක් දෙකෙන්. 2 10 කරන්න 5න් ලවයක් 5න් වැඩි කරන්න. මෙතන ඒක 5 හරක් 2 10යි 7 හරක් 2 14යි 10යි. දෙවරක් 5 මෙතන 10යි 5 හරක් 5 25යි. දැන් පොදු හරය 10යි 14 එකතු කිරීම 25 14යි 25යි කීයද 39යි 10යි මේක විෂම භාගයක් නේද 39යි 10යි 3යි හරය 10යි ඉතිරි 9යි තියෙන්නේ බලන්න 3යි 10යි 9යි දෙන්නේ උත්තරේ හරි මම පොඩි අමතර ප්‍රශ්න කිහිපයක් දෙන්නම්. හරි. රුපියල් 20ෙන් දෙකෙන් එකක් රුපියල් කීයද? හදන්න බලන්න. ප්‍රශ්නාංක 1 අමතර ප්‍රශ්න කිහිපයක් දෙන්නේ. ප්‍රශ්නාංක 3 මීටර 200ෙන් 4ෙන් 3ක් මීටර කීයද?
හරි. දැන් මේක සාමාන්‍ය දෙයක්. මේ අල්ලයන්ඩ් කියන්නේ තමයි ಗುಣ කිරීමනේ. එතකොට මෙහෙම කරන්න තියෙන්නේ 20න් දෙකෙන් එකක් කියලා කියන්නේ එතන අල්ලයන්ඩ් කියන්නේ මොකක්ද? ಗುಣ කිරීම. උදාහරණයක් එනවා අපිට නේ කෙටුවෙන් ගුණ කරන්නේ හරියටම වෙනවා. දෙකට දෙවරක් 1යි 20ට දෙවරක් 10යි. දැන් කියන්නේ එතකොට 10 වරක් 1 10යි. හරි එතන ඕනනම් එකක් දාගන්න 20ට එකක් මිතින් හරිය. මේ පූර්ණ සංඛ්‍යාවක හරය 1යි නේ. දැන් 5 කිව්වහම තමයි මේකේ හරය එකක් තියෙනවනේ. නේ? ඕනනම් පූර්ණ සංඛ්‍යාවක කිව්වම හරය එකක් තියෙනවා. හරි. දෙක කිව්වම හරය එකක් තියෙනවා. 20 කිව්වම හරය එකක් ඕන දාගන්න. ළමයි තමයි 20. 20 වැඩි කිරීම දෙකින් එක. අල්ලන්නේ කියන්නේ උඩ කිරීම. එතකොට මෙතන දෙකට දෙවරක් 1යි 20ට දෙවරක් 10යි 10 වරක් 1 10යි 1 වරක් 1යි. 10ට 1යි කියන්නේ 10යි. මේ කියන්නේ රුපියල් 10යි. මීටර 200න් අන්න අල්ලයන්. අල්ලයන් තමයි දාන්නේ ගුණ කිරීම. 200න් අල්ලයන්. අල්ලයන්ක් තිබ්බොත් ගුණ කිරීම දාන්න මතක තියාගන්න. 200න් 4න් 3ක්. මෙතනත් දැන් 200 යට එකක් දාගන්න නේ. 4ට 4 ඒවා 1යි 200ට 4 ඒවා කීයද? 50යි. 204න් කියපුවාම 50යි. දැන් ගුණ කරන්න. ඉතුරු කට්ටිය කැපිලි කරගෙන 50 වරක් 3 150යි. එක් වරක් 1යි. ඒ කියන්නේ ළමයි කීයද? 150යි. මෙතන අහලා තියෙන්නේ මීටර වලින් නේද? 150යි දාන උත්තරේ මීටර කියලා. 200 සමාන පංගු 4කට බෙදලා පංගු 3ක් ගත්තාම කීයද එන්නේ? 204කට බෙදුවාම 50 ඒවා 4ක් නෙන්නේ නේ. ඒවා 3ක් ගන්න. 50 කැරි 3ක් කියන්නේ මීටර 150යි. හරිනේ? හොඳයි. දැන් මෙන්න මේක අපිට වැදගත් රතු පෑනෙන් අපි එක ලියාගමු. අර භාග සංඛ්‍යා විතරක් නෙමෙයි. ඕනම සංඛ්‍යා අපිට සුණු කරන අනුපිළිවෙලක් තියෙනවා. මේ සංඛ්‍යා සුළු කිරීමේ අනුපිළිවෙල. සුළු කිරීමේ අනුපිළිවෙල. මුලින්ම තමයි මතක තියාගන්න වරහණක් තියෙනවා නම් ගානක භාග ගානක විතරක් නෙමෙයි. ඕනම ගානක සංඛ්‍යාත්මක ගානක භාග ගානක විතරක් නෙමෙයි ඕනම ගානක වරහණක් තියෙනවා නම් මුලින්ම වරහණ සුළු කරලා ඉන්න ඕනේ. වරහණ ඇතුළත. ඊට පස්සේ අල්ලායනයෙන් සම්බන්ධ වන තැනක් විපොත්. දෙවනුව අපි බලන්න ඕනේ අල්ලායන සුළු කරන්න ඕනේ. හරිද? අල්ලායන. වරහණ අල්ලායන. ඊට පස්සේ දෙදීමක් තියෙන තැනක් විපොත්. එතන සුළු කරලා ඉන්න ඕනේ. අර බෙදීම සහ ගුණ කිරීම. අන්තිමට තමයි එකතු කිරීම සහ අඩු කිරීමෙන් සම්බන්ධ වන ස්ථාන සුළු කරන්නේ. හරි මේක තමයි අපි සුළු කිරීමේ අනුපිළිවෙල වරහන් අල්ලයන් බෙදීම සහ ගුණ කිරීම අන්තිමට තමයි එකතු කිරීම අඩු කිරීම සුළු කරන්නේ. හරි මේක අපි නීතියක් රීතියක් ලෙස සලකනවා. හරිද? වන් බෙගු එකතු කිරීම අඩු කිරීම මේකත් උනම් ඉස්සරහින් ලියන්න. හරි ඔක ළමයි අපි පාවිච්චි කරන නීතිය සංඛ්‍යාත්මක ප්‍රකාශන නැත්නම් භාග සංඛ්‍යා විතරක් නෙමෙයි ඕනම සුළු කිරීමකදී ඔය ක්‍රමය පාවිච්චි කරනවා. හරි රතු පෑනේ කොටු කරගන්න. ඔක 9 පන්තියේ ඉගෙන ගත්ත මතකයි නේද? භාග සංඛ්‍යා සුළු කිරීමේ අනුපිළිවෙලනේ. හරි බොට්ස් මාර්ක්ස් නීතිය කියලා කියනවා ඔබට.
ඉංග්‍රීසි නම් ටික අරගෙන ඒවල මුල් ලකුණු වලින් බොට්ස් මාස් කියලා අපිට එනවා. මේ සිංහල ලකුණු වලින් එන්නේ වයන්න, අල්ලන්න, බේ, බු, ඒ, ආ, වන්බෙරු. යා. නැත්නම් බොට්ස් මාස් රූල් කියලා කියන්නේ මේකටම තමයි. තමයි ගානක දැන් වරහනක් තිබ්බොත් මුලින් වරහන සුළු කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ අල්ලයන්ක් තියෙනවා නම් එතන සුළු කරන්න ඕනේ. ඒ කියන්නේ අල්ලයන්ෙන් සම්බන්ධ වන සංඛ්‍යා දෙක දෙපැත්තේ සුළු කරන්න ඕනේ. වරහන ඇතුලේ තියෙන ඒවා මුලින්ම සුළු කරන්න ඕනේ. දැන් හැම ගානකම ළමයි මේ ඔක්කොම නෑ. එකම ගානේ. හරිද? සමහර ගණන් වල වරහනක් තියෙන්න පුළුවන්. මේ එකතු කිරීම අඩු කිරීම තියෙන්න පුළුවන්. ඊට පස්සේ දෙකකින් ගුණ කිරීම තියෙන්න පුළුවන්. ගානින් ගාන වෙනස් වෙනවා ඉතින්. හැබැයි මේ පොදු ක්‍රමය තමයි අපි පාවිච්චි කරන්නේ. හරි පැහැදිලිද? හොඳයි. හරි දැන් මෙතනින් පස්සේ තමයි අපිට මේ භාග ආශ්‍රිත මේ භාගවල භාවිත ඒ ආශ්‍රිත ගැටලු. හරි? හොඳයි අනුමාත්‍රිකාව දාන්න. හරි දැන් තමයි 10 පන්තියේ ඉගෙන ගන්න හදන්නේ. හරි? අනුමාත්‍රිකාව දාන්න. භාග වල භාවිත භාගවල භාවිත ආශ්‍රිත ගැටලු භාගවල භාවිත ආශ්‍රිත ගැටලු මේ වගේ ප්‍රශ්න අපිට ළමයි අනිවාර්යෙන්ම මම කියවනේ අනිවාර්ය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ප්‍රශ්න වලට මම මේ කරුවේ වෙනවා. හරි ඒ ප්‍රශ්න වලට තමයි මම මෙච්චරලා කරුවේ වෙන්නේ. මේ දැන් කරන කොටස් ටික අපිට ළමයි සම්බන්ධ වෙනවා අර අනිවාර්ය ප්‍රශ්නයට. අනිවාර්ය ප්‍රශ්න වලට එනවා හරිද? හරි අපි මේකේ ගානක් බලමු. හරි. මුලින්ම මු ටියුට් එකේ හරි ප්‍රශ්න අංක 10 ටියුට් එකේ ප්‍රශ්න අංක 10 ටියුට් එකේ ප්‍රශ්න අංක 10 හරි දැන් මම මෙතන ප්‍රශ්නේ ඔයගොල්ලන්ට අන්න හරි කියවන්න ගියොත් නම් වෙලා යනවානේ ගමනක් යෑමට නිවසින් පිටත් වූ සතිෂ් හරිම පොඩක් මේකේ ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ දැම්මොත් ප්‍රශ්න ලියා ගන්න පුළුවන්ද බලන්න ටියුට් නැති කට්ටිය ඉන්නවා නම් හරි ඉක්මනට ලියා ගන්න ඕනේ ප්‍රශ්නාංක 10 හරි ඒක තියෙන්නේ ගමනක් යෑමට හරි මම ස්ක්‍රීන් එකේ පොඩක් ප්‍රශ්නේ දාන්නම් හරි මම හිතන ඔයගොල්ලන්ට පේනවා ඇති හරි ප්‍රශ්නාංක 10 පේනවද ගමනක් පේනවද ගමනක් යෑමට නිවසින් පිටත් වූ සතිෂ් මුළු ගමනින් 4න් එකක් බයිසිකලයෙන්ද 3න් දෙකක් බසයෙන්ද ගොස් ඉතිරි කොටස තීරෝද රථයකින් ගියේය හරිද එක බයිසිකලයෙන් හා බසයෙන් ගිය මුළු ප්‍රමාණය ගමනේහි මුළු දුරෙන් කවර භාගයක්ද එතකොට මේ ළමයා ළමයි දැන් ගමනක් යන්න පිටත් වෙනවානේ ගෙදරින් හරි පිටත් වෙලා මුළු ගමනෙන් හරි දැන් ගමනක ගමන ගෙදරින් නම් ඉස්කෝලේට හරිද ගෙදරින් නම් ඉස්කෝලේට යද්දී එයා මුළු ගමන සමාන පංගු 4කට බෙදලා 4න් පංගු එකක් ෆුට් සයිකලෙන් පුටාරකින් යනවා හරි සමහර ළමයි එහෙම ඉස්කෝලේට එදිනේ ගෙදරින් නම් ෆුට් සයිකලෙන් ගිහිල්ලා දානවා හන්දියේ දාලා ඊට පස්සේ බස් එකට නැගලා යනවා හරි නේ එතකොට අන්තිමට ඉතිරි කොටස බස් එකේ ගිහිල්ලා යනවා ත්‍රිවිල් එකකින් එහෙම යනවන්නේ ගමනක් යද්දී ඔව් එතකොට ගමනක් යෑමට නිවසින් පිටත් වූ සතිස් මුළු ගමනෙන් 4න් එකක දුරක් ගිහිල්ලා දිනේ බයිසිකලයෙන් සහ 3න් දෙකක දුරක් ගිහිල්ලා තියෙන්නේ බස් එකෙන්
අන්තිම කොටස three wheel එකෙන් ගිහිල්ලා එයා ගමන සම්පූර්ණ කරනවා. එක අපෙන් අහනවා බයිසිකලයෙන් හා බසයෙන් ගිය මුළු ප්‍රමාණය ගමනේ මුළු දුරෙන් කවර භාගයක්ද? ඉතින් මේ දෙක එකතු කරන්න. නේ? බයිසිකලයෙන් ගිය දුර 4න් 1යි, බසයෙන් ගිය දුර 3න් 2යි එකතු කරන්න. අන්තිමට අහනවා මුළු ගමනින් කවර භාගයක් එයා තීරෝධ රථයෙන් ඔහුට යන්න ඉතුරු වුණාද එකත් බලමු. හරි මම ගාන අයින් කරන්නම්. හොඳයි. හරි එතකොට මේ ළමයා දැන් මේ විතරේ පිටත් වෙනවා ගමන යන්න. මෙන්න ගන්න එයා යන සම්පූර්ණ ගමන. මේ ගමන අපි සමාන පංගු නිකන් 4කට බෙදුවා නම් මෙන්න මේ එක පංගුවක් තමයි බයිසිකලයෙන් යන්නේ. බයිසිකලේ 4න් පංගු එකක්. ඊට පස්සේ සම්පූර්ණ ගමන සමාන කොටස් 3කට බෙදුවා නම් අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි මෙයා යනවා බසේ. මේ අන්තිම ටික තමයි මොකෙන් යන්නේ? ඈ ටී රෝද හතෙන්. ඔක කියන්නේ බසෙන් කියන ප්‍රමාණය තමයි සම්පූර්ණ දුරෙන් 3න් පංගු දෙකක් සම්පූර්ණ ගමන. අපි අහනවා බයිසිකලයෙන් සහ බසෙන් කියන මුළු ප්‍රමාණය පංගුවක් ලෙස අහනවා මුළු ගමනේ. එතකොට බයිසිකලයෙන් ගිය ප්‍රමාණයයි බසෙන් ගිය ප්‍රමාණය එකතු කරන්න ගන්න. එකතු කරන්න. හරිද? right. මෙතන එකතු කරලා දෙනවා මේ පොදු හරිය ගන්න වෙනවානේ. ඔව් නැත්නම් එකතු කරන්න බෑ. 4යි 3යි අපිට 12 කරගන්න පුළුවන්. හින්දා 4 3ෙන් වැඩි කරන්න 9 3ෙන් එතකොට 3 4ෙන් 9ක් 4ෙන්. එතන 4 වරක් 3 12යි 1 වරක් 3 3යි. 12න් දෙනයි මෙතන 3 වරක් 4 12යි 2 වරක් 4 8යි. කීයද තමයි එන්නේ? 12යි. හරි 12යි 3යි 8යි එකතු කරන්න. මෙන්න තමයි මුළු ගමනේ මෙයා 12න් පංගු 4 මේ 8යි 3යි 11ක් කියලා එනවානේ. අන්න. ඒ කියන්නේ තමයි මෙයා හරිද බයිසිකලයෙන් ගිය දුරයි. හරිද බසයෙන් ගිය දුරයි. එකතු කරාම මුළු ගමනේ කොතරම්ද? 12න් පංගු 11ක් ගිහිල්ලා සම්පූර්ණ ගමනින් 12න් පංගු 11ක්ම දැන් ගිහිල්ලා ඉවරයි. තව කොච්චරද යන්න තියෙන්නේ අන්තිමට 3 එකේ? තුටයි ඉන්නේ. ඔව්. ප්‍රොමිලක්න් දෙකේ යනවා. මුළු ගමනින් කවර භාගයක් තීරෝධ රථයෙන් යෑමට උද ඉතිරි වෙනවද? ඔව්. එතනයි සම්පූර්ණ ගමන හිතන්න පංගු 12කට බෙදුණා. සම්පූර්ණ ගමනම දුර පංගු 12කට බෙදුවොත් සම්පූර්ණ ගමන ළමයි 12න් පංගු 12යි. තේරුණාද? සම්පූර්ණ ගමන මම සමාන පංගු 12කට බෙදනවා. 12න් පංගු 12යි. ඕකෙන් මේ වෙද්දී 12න් පංගු 11ක් මෙයා ගිහින් ඉවරයි. බයිසිකලයෙන් සහ බස් එකෙන් ගිහින් ඉවරයි නේ. එහෙනම් මෙයා ඉතිරි වෙන්නේ කොච්චරද තාම? සම්පූර්ණ ගමන 12න් පංගු 12න් මේ වෙද්දී මෙයා ගිය ප්‍රමාණය 12න් පංගු 11ක් ගිහින් ඉවරයි. එතකොට අපි ඉතිරි වෙනවා 12න් පංගු කීයද? 12න් 11ක් අඩු කරනවා. 12න් පංගු එකක් තමයි ඉතිරි වෙන්නේ. අන්න ඒක තමයි යන්නේ මොකෙන්ද? ත්‍රී වීල් එකෙන්. පැහැදිලිද ගන්න? ඉක්මන් කරන්න. හරි ඊළඟ තව අපි එක ගානක් හෝ දෙකක් හදමු ඉක්මනට. හරි. අපි තව ගානක් හදමු ප්‍රශ්නාංක 18. හරි මම ඒකත් ස්ක්‍රීන් එකේ දාන්නම්. ප්‍රශ්නාංක 18. ඉක්මන මේක හදා ගන්න. ටියුට් එකේ ප්‍රශ්නාංක 18. හරි මේ ගාන ඉවරයි නේද? මම ඊළඟ ගානක් අගාලා දාන්නම් ස්ක්‍රීන් එකට. ප්‍රශ්නාංක 18
හරි. ප්‍රශ්න අංක 18 මම පොඩ්ඩක් මේ highlight කරොත් පේනවද ඔයගොල්ලන්ට ඒක? මම දැන් පේනවා ඇති. හරි ටක් ගාලා ප්‍රශ්න අංක 18 පටන් ගමු. හරි ඒක ළමයි තියෙන්නේ ඉඩමකින් 7න් 3ක් ප්‍රදීප්ත අයිතිය. ඉඩමකින් 7න් 3ක් නේ ඉඩමක් 7න් පංගු 3කට බෙදුවාමනේ ඉඩමක් තියෙනවා. සමාන පංගු 7කට බෙදනවා ඉඩම. ඒකෙන් පංගු 3ක් ප්‍රදීප්ත අයිති වූ. ඔහු එම ඉඩමේ ඔහුට අයත් නොවූ කොටසින් 7න් 3ක් නේ ප්‍රදීප්ත අයිති. එහෙනම් අයිති නොවූ කොටස කීයද? 7න් පංගු 3ක් නම් ප්‍රදීප්ත අයිති. තව පංගු 4ක් තියෙනවා අයිති නොවන. 7න් පංගු 4ක් තමයි ප්‍රදීප්ත අයිති නැති කොටස. අන්න ඒකෙන් මෙයා මොකද කරන්නේ? 4න් එකක් මිලට ගත්තලු ආයි. මිලටගෙන අර මුල් එයාගේ අයිති කොටසට මොනවා කරගත්තද? සම්බන්ධ කරගත්තලු. යා කරගත්තලු. 1 ප්‍රදීප් මිලදීගත් ඉඩම් කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? හරි මම කරන්නේ. ඔබේ අකෝන අනින් මේ වර්ගණන් හදලා උදේ ඇඟට හරිය ඇදලා හදලා ලේසි. ප්‍රශ්නාංක 18. ප්‍රශ්නාංක 18. හරි ගන්නවා මෙන්න ඉඩම. මේ ඉඩම මම සමානකම් හිතන්න බෙදනවා කියලා. හරිද මම මේකේ ප්‍රශ්නේ අයින් කරනවා ළමයි. හරි. ලියා ගන්න බැරිනොත් මම ඊට ටිකක් කියවන්නම්. හරි නේද? හරි. නැත්නම් බෝඩ් එකේ ඉන්නේ ඔක එන්නේ නැහැ. හොඳයි. තමයි මේ තියෙන ඉඩම. මේ ඉඩමේ ගණන් කිව්වා නේද? ප්‍රදීප්ත මේ ඉඩම නිකස් කරනම සමානකම් 7කට බෙදනවා. හරි 1 2 3 4 5 6 7 මේ ඉඩම අපි සමානකම් බෙදනවා 7කට. හරි. 7කට බෙදුවම තමයි ප්‍රදීප්ත තමයි මේකේ අයිති වෙලා තියෙනවලු 7න් පංගු 3ක්. ඒ ආරම්භයේදී ප්‍රදීප්ත මේකෙන් 7න් පංගු 3ක් අයිති ඈ. 7න් පංගු 3ක් අයිති ආරම්භයේදී. අර අයිති නව කොටස තමයි 7න් පංගු 4 ඈ. ප්‍රෝග්‍රෑම් එක හදගන්න. මේ ගාන තියෙනවා ඉඩමකින් 7න් 3ක් ප්‍රදීප්ත අයිති පාඩ කරපු ටික. ඊටු ටික 7න් පංගු 4ට අයිති නෙමෙයි. ඊට පස්සේ ළමයි මොකද්ද කරන්නේ? අර ප්‍රදීප්ත අයිති නොවූ කොටසින් ඒ කියන්නේ 7න් පංගු 4න් අන්න අල්ලා යන්න 7න් පංගු 4න් එයා 4න් එකක් ඒ කියන්නේ ළමයි මේ 7න් පංගු 4න් කොටස් 4යිනේ දෙන්නේ 4න් එකක් ඒ කියන්නේ මේ එක කොටසක් තමයි මෙයා අලුතෙන් මිලට අරන් මේ මුල් ඉඩමට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඔන්න බලන්න දැන් අහම ඉස්සෙල්ලා ප්‍රදීප් මිලදී ගන්න ඉඩම් කොටස මුළු ඉඩමෙන් කවර භාගයක්ද? එතනයි ප්‍රදීප්ත අයිති වූ කොටස කීයද? 7න් පංගු 4යි. 7න් පංගු 4න් අන්න අල්ලා යන්න. 7න් ප්‍රදීප්ත අයිති වූ කොටස. ප්‍රදීප්ත ආරම්භයේදීම අයිති කොටස 7න් පංගු 3යිනේ. 7න් පංගු 3යි අයිති. අයිති වූ කොටස 7න් පංගු 4යි. අයිති වූ කොටසින් මෙයා 4න් එකක්ලු මිලට ගත්තේ. අලුතෙන් අන්න අල්ලා යන්න ආවා. එතකොට මේ අල්ලා යන්න කියලා කියන්නේ ගුණ කිරීම කියලා දැන් මේ හිතේ. අල්ලා යන්න කියන්නේ ගුණ කිරීම. අපිට මේක සුළු කරන්න 4ට 4 වරක් එකයි කපන්න පුළුවන් ගුණ කරන්නේ 4ට 4 වරක් එකයි. මෙතන කීය දෙන්නේ ළමයි? එක් වරක් එක එකයි 7 වරක් එක 7යි. ඒ කියන්නේ ළමයි මුළු ඉඩමෙන් 7න් පංගු එකක් තමයි මිලට අරන් තියෙන්නේ. මෙන්න මේ පාඩ කරන කෑල්ල. තමයි අලුතෙන් මිලට ගත්ත කෑල්ල. නේ මොකද මේක 7න් පංගු එකක් මේ කෑල්ල. අලුතෙන් මිලට ගත්ත කෑල්ල 7න් පංගු එකයි. කොහොමද ප්‍රදීප්ත මුලින් 7න් පංගු 3ක් අයිතිව තිබ්බා. මේ අලුතෙන් දැන් මිලට අරන් තියෙනවා 7න් පංගු එකක්. මට කියන්න දෙවෙනි එකේ දැන් නේ මේ කෑල්ල මිලට ගත්තට පස්සේ රෝමිලක්කම් දෙක අහනවා මුළු ඉඩමෙන් අඩකට වඩා දැන් ප්‍රදීප්ත ඇති බව පෙන්වන්නලු.
දැන් මුළු ඉඩමේ අඩකට වඩා. ළමයි මේ මුළු ඉඩමේ අඩක් කියන්නේ කොච්චරද? පංගු 3මාරක් කියලා තේරුම් මෙන්න මෙතනනේ. මේ සම්පූර්ණ ඉඩමෙන් අඩක් කියන්නේ පංගු 3යි භාගිකුයි. පංගු 3යි භාගිකුයි තමයි මේ ඉඩම දෙකට බෙදුවොත් එන්නේ. මේ 3යි භාගයක්. දැන් අඩකට වඩා වැඩිපුර තියනවා කියලා මේ නම් දැක්කද? අර මොකද මුළු ඉඩමෙන් අඩක් කියලා කියන්නේ ඒක උනා වෙලින් විශ්ෝකයක් වගේ මුළු ඉඩමෙන් අඩක් කියලා කියන්නේ කොච්චරද? හරිද? මුළු ඉඩමෙන් අඩක්. මේකේ පංගු මේව අපිට පෙන්වන්න රූපය අරින්න මතක් කරගන්න. මුළු ඉඩමෙන් අඩක්. මේ මම පෙන්වන්නේ. මට කියන්නේ ප්‍රදීප්ත මුළු ඉඩමෙන් 1 2 3යි 4ක් අයිති. නේද? ඔව්. හරි. මුළු ඉඩමෙන් අඩක් කියලා කියන්නේ ළමයි 7න් පංගු 3මාරක් නේ. 7න් පංගු 3මාරක්. 1 2 3යි තව භාගයක්. තේරුණාද? මුළු ඉඩමෙන් අඩක් කියන්නේ 7න් පංගු 3යි භාගයක්. 7න් පංගුවේ. හැබැයි ළමයි ප්‍රදීප්ත 7න් පංගු 1 2 3යි 4ක් දැන් අයිති. මුළු ඉඩමෙන් අඩක් කියන්නේ මුළු ඉඩමෙන් 7න් පංගු 3මාරක්. මුළු ඉඩමෙන් අඩක් කියලා කියන්නේ 1 2 3යි තව භාගයකුයි. 7න් පංගු 3මාරක්. ඒක තේරෙන්න ඕනේ. මට කියන්න මේ වන විට දැන් ප්‍රදීප්ත අයිති ප්‍රමාණය කොච්චරද මුළු ඉඩමෙන් 1 2 3යි 4ක් අයිති. එයි මුලින් ළමයි 7න් පංගු 3ක් තිබ්බා. මිලක් ගත්තා අලුතෙන් 7න් පංගු එකක්. මට කියන්න 7න් පංගු දැන් ඒ කියන්නේ කීයද? 3යි 1යි එකතු කරාම 7න් පංගු 4යි. මට කියන්න 7න් පංගු 4ද ලොකු 7න් පංගු 3මාරද ලොකු? ඈ 7න් පංගු 4 විශාලයි නේද? 7න් පංගු 3මාරට වඩා. 3යි භාගයට වඩා 4 විශාලයි නේ. ඔව්. මෙහෙම දිලා දැන් එම නිසා අපිට කියවෙන්නේ ප්‍රදීප්ත මුළු ඉඩමේ අඩකට වඩා ප්‍රමාණයක් දැන් අයිති. ලියන්න. එම නිසා ප්‍රදීප්ත මුළු ඉඩමෙන් අඩකට වඩා අයිතිය. මුළු ඉඩමෙන් හරි. අපි මේක කරලා නවත්තමු ඉක්මනට. අන්තිමට රෝම ඉලක්කම් 3. මෙන්න මේක අන්තිමේ කරගත්තා. රෝම ඉලක්කම් 3 බලන්න. ඒක තමයි අහලා තියෙනවා. මිලදී ගැනීමෙන් පසු මේ කෑල්ලක් මිලට ගත්තට පස්සේ දැන් 7න් පංගු 4ක් තියෙනවානේ. මිලදී ගැනීමෙන් පසු ප්‍රදීප්ත අයත් නොවූ කොටසේ වර්ගඵලය. දැන් මට කියන්න ප්‍රදීප්ත මෙන්න මෙතන ඉඳන් මෙතනටම අයිති. 7න් පංගු 4ක් නේ. මිලදී ගත්තට පස්සේ. තාමත් අයිති නැති කොටස් 3ක් තියෙනවා. අන්නේ කොටසේ වර්ගඵලය හරි වර්ග මීටර 240ක්. හරි මෙන්න මේ කෑලි තුනේ වර්ගඵලය වර්ග මීටර 240ක් නම් ඒ කියන්නේ කොච්චරද තමයි 7න් පංගු 3ක් නේ. ප්‍රදීප්ත අයිති නොවු කොටස දැන් 7න් පංගු දැන් 3ක් අයිති නැහැ. 7න් 3ක් කියලා කියන්නේ තමයි වර්ග මීටර 240ක් කියන්නේ නේ. මිලදී ගැනීමෙන් පසු ප්‍රදීප්ත තවදුරටත් අයිති නොවූ කොටසේ වර්ගඵලයේ වර්ග මීටර 240ක් නම් මට කියන්න මේ එක කෑල්ලක වර්ගඵලය කොහොමද ගන්නෙ? 7න් පංගු 3ක වර්ගඵලය 240ක් නම් ඉඩමෙන් අපි අහන්නේ ගන්නේ දැන් ප්‍රදීප්ත අයිති ඉඩම් ප්‍රමාණය කොච්චරද වර්ග මීටර වලින්? අර බලන්න 7න් පංගු 3ක වර්ගඵලය අපි දන්නවා. 7න් පංගු 1ක වර්ගඵලය කොහොමද ගන්නෙ? 7න් 3ක් කියන්නේ 240ක් නම් 7න් පංගු 1ක් අපි ගන්න මේක 3ෙන් බෙදන්නේ 240 3ෙන් බෙදුවම කීයද? වර්ග මීටර 80 අන්න නේ. ඉඩමේ 7න් පංගු 1ක්. ඒ කියන්නේ එක කෑල්ලක වර්ගඵලය වර්ග මීටර 80යි. හරි වර්ග මීටර 80. වර්ග මීටර 80. 80.
එහෙනම් මට කියන්නේ ඒ නිසා ප්‍රතිවිරුද්ධ අයිති ඉඩම් ප්‍රමාණය වර්ගඵලය මොකද කරන්න තියෙන්නේ? අර 80 කැලි 1 වර්ග මීටර 80 කියන්නේ 4ක්. ඒ කියන්නේ හරි? ඒ කියන්නේ ප්‍රේන්නේ සුළු කරන්න 80 ඒවා 4ක්. 320යි වර්ග මීටර. ඒ වගේ ප්‍රශ්න තමයි එනවා අර අනිවාර්ය ප්‍රශ්න වලට. හොඳයි මෙතනින් මම දැන් බාහුව පාඩම අද අවසන් කරනවා. හරි? මොකද ළමයි අපිට 10 පන්ති පාඩම් ගොඩක් තියෙනවා 30 ගණක් නේ 32ක් විතර තියෙනවානේ. හරි ඒකින්ද මේකේ තව ගණන් තියෙනවා ටියුට් එකේ. හරි ඔයගොල්ලෝ පුළුවන් තරමක් හදන්න. මම ඊළඟ ඉරිදා ක්ලාස් එකේ හරි ඊළඟ ඉරිදා ක්ලාස් එකේ අපි ඊළඟ පාඩම පටන් ගන්නවා 4 වෙනි පාඩම. හරිද? ද්විපද ප්‍රකාශන පාඩම. හොඳයි. හරි එහෙනම් මේවල රෙකෝඩින් කලින් ඔයගොල්ලන්ට අලුතෙන් ආපු ළමයි ඉන්නවනේ අපි දැන් දවස් 4ක් කරා නේද? හරි ඒ සියලුම ක්ලාස් වල රෙකෝඩින් මට මැසේජ් එකක් දාලා ගත හැකියි. හරි ටෙලිෆෝන් නම්බරේ මම කරුණු දුන්නා. හරි. හරි මේවල අලුත් ටියුට් එක දැන් ඊළඟ සතියේ ක්ලාස් එකට එද්දී අලුත් ටියුට් එක හරි ළඟ තියෙන්න ඕනේ. ඒකෙත් ඔයගොල්ලන්ට ටියුට් එක ගන්න පුළුවන්. මොනක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා අහන්න. හොඳයි එහෙනම් මේක ගණන් ටික හදන්න අපි ඊළඟ සතියේ ක්ලාස් එකේ 4 වෙනි පාඩම පටන් ගන්නවා. හරි එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්.